හරි. එතකොට පොලිමෝපිසම් වල පළවෙනි පාර්ට් එක අපි කතා කරා රන් ටයිම් පොලිමෝපිසම් වලට අදාළව තිබ්බේ මොනවද කියලා. එතකොට පොලිමෝපිසම් වල පොලිමෝපිසම් කියන්නේ මොකක්ද? ඊට පස්සේ ආකාර මොනවද තියෙන්නේ? කම්පයිලර් ටයිම් පොලිමෝපිසම් and රන් ටයිම් පොලිමෝපිසම් වල වෙනස්කම් මොනවද? ඊට පස්සේ අපි කතා කරා රන් ටයිම් පොලිමෝපිසම් එක කියන්නේ මොකක්ද? ඊට පස්සේ C++ overloading, function overloading and operator overloading ගැන කතා කර හිටියේ. ඒකෙන් function overloading ගැන කතා කරා. operator overloading ගැන කතා කරන්න තියෙනවා. function overloading එකදී මම කිව්වා ප්‍රධාන වශයෙන් වෙනස් වෙන්නේ number of අපි කතා කරන argument ප්‍රමාණය, number of arguments. ඊට පස්සේ argument types, මේ ටික තමයි ප්‍රධාන වශයෙන් වෙනස් වෙන්නේ. එතකොට අපි කතා කරන method එකේ එහෙම නැත්නම් function එකේ function name එක මේ overload වෙන එකේ same. function name එක ගත්තම same name එක තමයි තියෙන්නේ. එතකොට වෙනස් වෙන්නේ මේකේ number of arguments ප්‍රමාණය එහෙම නැත්නම් parameters ප්‍රමාණය. ඊට පස්සේ මේ parameters වල type එක මොකක්ද කියන්නේ කියලා වෙනස් වෙනවා. ওই ටික තමයි ප්‍රධාන වශයෙන් කතා කරේ. ඊට පස්සේ මේ ඇවිල්ලා run compile time polymorphism ගැන තමයි මේ කොටස කතා කරේ. මේක එතකොට අපිට ඉතුරු වෙලා තියෙනවා operator overloading කියන කොටස. අපි කතා කරේ function overloading කියන කොටස. ඊට කලින් අපි කතා කරා runtime polymorphism වල මොනවද තියෙන්නේ කියලා. මේකෙදි virtual function එක ගැන කතා කරා. virtual function මේකෙදි අපි ප්‍රධාන වශයෙන් දැනගත්තා runtime polymorphism එක තියෙන දේවල් වලදී override වීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට function overriding ගැන කතා කරා runtime එකේදී. compile time එකේදී කතා කරේ function overloading එක. එතකොට function overloading තියෙන compile time, runtime තියෙන්නේ function overriding එක. එතකොට overriding කියපුවාම එකම කියන්නේ සර්ව සම විදිහට යන්නේ. same name එක eat කියලා ගත්තොත් function එකක්. මේකේ name එක ගොඩක්ම equal, වෙනසක් නැහැ කිසිම. argument ප්‍රමාණයත් equal. ඒක ඇතුලේ තියෙන type, ඒ කියන්නේ ඒවට අදාළ type ටිකත් equal විදිහට යන්නේ. integer එකක් යනවා නම් මේකෙත් integer එකක් තියෙනවා. එතකොට කිසිම වෙනසක් නැහැ. සර්ව සම විදිහට මේ function ටික යනවා. එතකොට මේ function overriding එක කතා කරන runtime polymorphism වල compile time polymorphism වල කතා කරන function overloading එක. හරි. ඊට පස්සේ අපි අද පාර්ට් එකට එමු. ඊටත් කලින් මම කතා කරා ambiguous error එකක් ගන්න පුළුවන් ප්‍රධාන ආකාර තුනක් තියෙනවා type casting වලදී. ඊට පස්සේ default parameters වලදී තව කතා කරා pass by reference වලදී ambiguous error එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ තුනත් කතා කරා ඊයේ දවස් තුල. එතකොට අපිට අද දවසේ කතා කරන්න තියෙන්නේ ඊට පස්සේ තියෙන operator overloading කියන කොටස. මේවා අපි කතා කරලා ඊට පස්සේ ambiguity error ටිකත් කතා කරා, type conversion, default arguments වලදී, ඊට පස්සේ pass by reference වලදී මොනවද වෙන්නේ කියලා වෙන වෙනම කතා කරා. හරි. ඊට පස්සේ මේ කොටසෙන් තමයි ඊයේ නවත්තුවේ අපි.
අදහසේ කතා ගන්න තියෙනවා මෙන්න මෙතන ඉඳලා. එහෙනම් අපි මේ ටික ඉඳන් කන්ටිනියු කරගෙන යමු. The advantages of operator overloading is to perform different operations on the same operand. Operator overloading කියලා කියන්නේ perform different operations on the same operand. ඒ කියන්නේ එකම operand එකක් පාවිච්චි කරලා කොහොමද මේ different operations කිහිපයක් අපි කරගන්නේ. ඒක තමයි operator overloading කියන එකෙන් අපි කරගන්නේ. දැන් මෙතන ඔයාලට පේනවා scope operator. Operator that can't be overloaded are as follows. එතකොට මේ කියන කොටස් වලින් අපිට overload කරගන්න බෑ කියන operators size of කියන එකෙන් member selector dot එකෙන් ඊට පස්සේ member pointer selector asterisk එකෙන් ඊට පස්සේ ternary operator මෙන්න මේ කියන අලුත් දේවල් ඇති මෙතන double colon එක එහෙම නැත්නම් scope operator එක scope operator කියලා කියනවා. දැන් මේක කලින් resolution operator කියලා එක අවස්ථාවක අපි කතා කරා. දැන් මේ operator වලට ආවට පස්සේ අපි කතා කරනවා scope operator කියලා. size of එක ගන්න මොනවටද කියලා දන්නවා. අපි මොකක් හරි data type එක කරලා දාලව කොච්චර byte ප්‍රමාණයක් store කරගන්න මෙයා ගන්නවද කියලා බලන්න තමයි අපි size of operator එක use කරන්නේ. member select එක dot එකෙන් දැන් ඔයාලා use කරලා තියෙන ඇති වෙන්න object create කරලා b කියන class එකේ b කියන simple b කියන object එක create කරලා පස්සේ මේ b අපි access කරන්න ගන්නවා වෙන ඒකේ ඇතුලේ තියෙන දේවල් වල මෙන්න මේ විදිහට dot operator එක පාවිච්චි කරලා. එහෙම නැත්නම් member selector කියන එක අපි පාවිච්චි කරනවා. ඊට පස්සේ point එක කතා කරනවා pointer කියන කොටසට අදාළව. ඊයේ මතක ඇති ඔයාලට අපි pointers වලට අදාළව ක්‍රියාත්මක කරගත්තා class එකකට අදාළව b කියන class එක ගත්තොත් s කියලා වගේ point එකක් හදාගෙන ඊට පස්සේ point එකට අදාළව address එක අපි save කරගෙන ඊට පස්සේ වෙන වෙනම මෙයාලගේ තියෙන දේවල් වෙනස් කරන්න අපි pointers කියන කොටස පාවිච්චි කරා. ඊට පස්සේ ternary operator අපිට use වෙලාම නැහැ. අපි බලමු මේක මොකේද use වෙන්නේ කියලා. question mark එකෙන් colon sign එක තමයි මේකට පාවිච්චි කරන්නේ. මෙන්න මේ කියන කොටස් ටිකෙන් can't be overload. මෙන්න මේ කියන දේවල් තියෙනවා නම් overload කරන්න බෑ කියනවා. අපි බලමු example වලින්. Syntax of operator overloading. Return type class return type එක class name එක ඊට පස්සේ scope operator එක තියෙනවා. operator ඊට පස්සේ argument list එක තියෙනවා. body of the function සාමාන්‍ය normal අපි කතා කරන function එකේ තියෙන basically දේවල් තමයි මෙතන තියෙන්නේ. where the return type is the type of value returned by the function. අපි දන්නවා return type එක void වුණොත් එහෙම මොකුත් integer float මේ වගේ දේවල් return කරනව නෙමෙයි. normally message එකක් මොකක් හරි print එකක් තියෙන එකක් තමයි void එක තුල අපි run කරගන්නේ. එතකොට integer වගේ තිබ්බොත් එහෙම return type එක අපි දන්නවා මොකක්ද කියලා. integer මොකක් හරි value එකක් return කරන එකක් ගැන තමයි කියලා. return type එක integer කියලා තිබ්බොත් එහෙම. class name එක ගත්තොත් අපි දන්නවා අපි variable එකකින් නම් ওই කොටස කතා කරගෙනවා. class එකකටත් name එකක් තියෙනවා, variable එකකටත් name එකක් තියෙනවා, function එකකටත් name එකක් තියෙනවා, class එකකටත් name එකක් තියෙනවා, array එකකටත් name එකක් තියෙනවා. මේ වගේ හැම එකකටම name තියෙනවා. identifiers විදිහට කතා කරන මේ දේවල්. එතකොට අපි දැන් කතා කරන class එකට අදාළව class name එක වැදගත් වෙනවා මෙතනින්. ඊට පස්සේ scope operator එක දාලා තියෙනවා. දැන් මේකේ වෙනම syntax එක කියලා තමයි දෙන්නේ. කලින් අපි මේ විදිහට පාවිච්චි කරලා නැහැ. දැන් මේ operator අපි overload කරන්නේ කොහොමද කියලා බලන්න. ඒතර මේකෙදි මේ කොටස අලුත් ඔයාලට ඉගෙනද හොඳට අපි example දෙක තුනක් කතා කරලා තේරුම් ගන්න බලමු. Operator OP is an operator function where OP is the operator being overloaded. And the operator is the keyword. දැන් මේ keyword එකක් තියෙනවා මෙතන දැන් operator කියන එක සාමාන්‍යයෙන් අපි virtual කියලා පාවිච්චි කරන keyword ඊට පස්සේ static කියලා පාවිච්චි කරනවා මේ ඔක්කොම keyword. ඒතර මෙතන operator කියන එකත් keyword එකක් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම OP කියන එක
එතන අපි කියනවා operator being overloaded. එතකොට operator overload කරන්න පාවිච්චි කරනවා කියලා මෙන්න මේ කොටසෙන් indicate කරනවා. එතකොට මේ කොටස පාවිච්චි කරන operator op කියලා ඊට පස්සේ argument list එක නම් ඔයාලා කොහොමද දන්නවා. අපි values pass කරනවා නම් මොනවා හරි function එකට argument හරහා තමයි අපි දේවල් සිද්ධ කරගන්නේ. rules for operator overloading මොනවද මේ දැන් කලින් කතා කරා normally function overloading වලදී ambiguous error එනවා මොනවද කියලා කතා කරා. එතකොට ඒවා ඒ විදිහට වෙන්නේ නැති වෙන්න අපි අපේ වැඩ ටික සිද්ධ කරගන්න ඕනේ සාමාන්‍යයෙන් ගැටලුවකින් තොරව. කියන්නේ ambiguous error එක ගැන අපි දැන් අවබෝධයෙන් ඉන්නේ. ප්‍රධාන error තුනක් එනවා ambiguous errors කියලා. මේ errors තුන හදාගන්න නැති වෙන්න අපි අදාළ program එක කරගන්න ඕනේ. එතකොට දන්නවා ambiguous error එන්නේ මොන හේතු හින්දාද? type casting වලදී, ඊට පස්සේ default arguments වලදී, ඒ වගේම pass by reference කියන කොටස් තුන හරහා තමයි අපිට ambiguous error ටික බලා ගන්න වෙන්නේ. දැන් අපි operator overloading වලදී තියෙන rules ටිකක් ගැන තමයි කතා කරන්න යන්නේ. exciting operators can only be overloaded. exciting operators කියලා කියන්නේ මොකද්ද? අපි මොකක් හරි operator එකක් ගැන හඳුන්වලා තියෙනවා නම් අන්න ඒවා විතරයි අපිට overload කරන්න පුළුවන් කියන්නේ. අලුතෙන්ම හදන දෙයක් අපිට එකපාරට overload කරගන්න බෑ. අලුතෙන්ම මොකක් හරි ගන්නවා නම් එයාවත් නිකන් පරණ වෙන්න ඕනේ සාමාන්‍යයෙන්. දැන් මෙතන මේ කියලා තියෙන්නේ exciting operators. ඒ කියන්නේ already තියෙන්න ඕනේ. අලුතෙන්ම කරගන්න පුළුවන් operator එකක් ගන්න නෙමෙයි කියන්නේ. අපි දැන් example එකකට පාවිච්චි කරලා තියෙනවා කියලා හිතමු. addition එකක් මොකේකට හරි පාවිච්චි කරලා තියෙනවා. මේ addition කියන එක දැන් තියෙනවා already. addition කියන එක තියෙනවා. දැන් මේ තියෙන නිසා ඔන්න මෙයාව අපිට overload කරගන්න පුළුවන්. එහෙම නැත්නම් addition කියලා මොකුත් නැත්නම් මෙයාව එකපාරට නම් අපි කතා කරන්නේ මෙයාව overload කරගන්න බෑ. එහෙම හැකියාවක් නැහැ. But the new operators cannot be overloaded. ඔන්න new operators. දැන් මෙතන මෙයා අලුත් operator එකක් වුණොත් එහෙම මෙයාව අපිට overload කරගන්න බෑ කියනවා. rule number 1 එක. The overloaded operator contains at least one operand of the user defined data type. At least one operand of the user defined data type. User defined data type ගැන අපි කතා කරමු. ලොකුවට ඔයාලා මං හිතන්නේ ඉගෙනගෙන නැහැ කොටස user defined data type ගැන. C language එකේ අපි ගොඩක් කතා කරනවා user defined data type. structure කියන කොටසට අදාළව ඔයාලට ඒ කොටස මං හිතන්නේ කොහොමද කියලා දන්නේ නැහැ කලින් background එක. අපි මේකෙදි ඒ කොටස් ටික කතා කරගෙන යමු user defined data type කියන්නේ මොනවද කියලා. කලින් ඉගෙනගෙන නැහැ කියලා කිසි ගැටලුවක් නැහැ. මොකද මේ කොටසේ සම්පූර්ණ කතා කරගෙන යනවා. ඊට පස්සේ we can't use friend function to overload certain operator. දැන් මේ friend function එක කියන්නේ මොකක්ද කියලා අපි කතා කරානේ කලින් කොටසකදී. friend function එක we can't use friend function to overload certain operators. එතකොට friend function එක පාවිච්චි කරන්න බෑ කියනවා මේ කියන operators overload කරගන්න. However, the member function can be used to overload those operators. member function එක තමයි පාවිච්චි කරන්නේ අපි මේ operator overload කරගන්න. ඊට පස්සේ when unary operators are overloaded through a member function take no explicit arguments, but if they are overloaded by a friend function takes one argument. දැන් මේ ලොකු කෑල්ලක් කියලා තියෙන මේ කොටසෙන් unary operators සම්බන්ධව දැන් ඔයාලා දන්නවා unary operators වල තියෙන ප්‍රධාන වශයෙන් අපි කතා කරපු ඒවාට අදාළව increment එක decrement එක මේ දෙකෙන් සාමාන්‍යයෙන් දන්න unary operators වල තියෙන්නේ overloaded through a member function take no explicit argument. explicit arguments අපිට ගන්න බෑ කියනවා මෙන්න මේ member function එකේ. but if they are overloaded by a friend function එතකොට friend function කියන එකෙන් overload වෙලා තිබ්බොත් එක argument එකක් විතරක් ගන්න පුළුවන් කියලා කියනවා. අපි එක example එකකින් බලමු මේ ටිකත් කතා කරලා. when binary operators are overloaded
member function takes one explicit argument, and if they are overloaded to a friend function takes two explicit arguments. දැන් මේක එකක් පුළුවන් කියනවා, මේක දෙකක් පුළුවන් කියලා කියනවා. අපි බලමු example එකකින්ම ඔක. හරි. Operator overloading example. Let's see the example, simple example of operator overloading in C++. In this example, void operator plus plus operator function is defined inside test class. Program to overload the unary operator plus plus. හරි අපි බලමු මොකද්ද කියන්නේ කියලා. ඔන්න දැන් class එකක් තියෙනවා test කියලා. අපේ එක class එකයි තියෙන්නේ test කියලා class එකක් තියෙනවා. මේකේ තියෙනවා private කියන visibility එකෙන් integer num කියලා. එතකොට මේ num කියන variable එක තියෙන්නේ private කියන visibility එක හරහා. ඊට පස්සේ public visibility එකෙන් තියෙනවා මෙතන test. ඊට පස්සේ num අට කියලා දාලා ඊට පස්සේ මෙතන මේ විදිහට තියෙනවා void operator plus plus. දැන් මේ return type එක තියෙනවා මෙතන operator plus plus එකක් මෙතන දාලා තියෙනවා operator කියන keyword එක. ඊට පස්සේ මෙතන තියෙනවා මොකක්ද operator එක කියලා. ඊට පස්සේ num සමානයි num දන 2. void print the cout the count is කියලා නම් වල value එක print කරන්න කියනවා මෙතනින්. දැන් මෙතන test කියන class එකේ දැන් මේ කොටස ඔයාලා දන්නවනේ. මට කියන්න දැන් මේවා ඉගෙනගෙන තියෙන කොටස්. මෙන්න මේ test ඊට පස්සේ මේ වරහන් දෙකක් දාලා මොකද්ද මෙතනින් හදලා තියෙන්නේ? මේ කොටස මොකද්ද? කියන්න බලන්න. ඉගෙන ගත්ත කොටස් මොකද්ද මේ පාවිච්චි කරලා තියෙන්නේ? construct එකක් තියෙන්නේ. construct එකක් තියෙන්නේ සරලවම. එතකොට මේ construct එකට අදාළව තමයි ඊට පස්සේ මේ ටිකෙන් කියලා තියෙන්නේ මොකද්ද වෙන්න ඕනේ කියලා. calling the function void operator plus plus මේ tt කියන object එක increment කරලා තියෙනවා මෙතන. plus plus tt කියලා. ඊට පස්සේ tt කියන tt කියන object එක print කරලා තියෙනවා. දැන් print කියපුවම මෙතන මේ function එකක් තියෙන්නේ නිකන් දන්නවා මේ C++ වලදී print කරගන්න බෑ. ඒකෙන් හින්දා මෙතන print function එකක් හදලා තියෙනවා. ඒකට අදාළව තමයි මේක call වෙන්නේ. හරි අපි බලමු මේක coding කරලා මොකද්ද අපිට ගන්න පුළුවන් output එක කියලා. මේක දීලා තියෙන අගය 10 number එකේ තියෙන 8 කියන value එක තියෙන්නේ. එතකොට මේක මේ parameter එක හරහා තමයි construct එක හරහා තමයි pass කරලා තියෙන value එක. මේකට අදාළව ඊට පස්සේ නම් වලින් එන value එක අරගෙන තියෙනවා මේ operator plus plus කියන operator function එකට. ඊට පස්සේ මේකට අදාළව output එන හැටි කතා කරන්න තියෙන්නේ. දැන් මේ දන්නවා 8 කියන එකට දෙකක් එකතු වෙලා තමයි මේ 10 කියන එක output වෙලා තියෙන්නේ. අපි ඒක code කරලා බලමු. output එක හරියට එනවද කියලා. හරි. මෙතන අපි class එක හදාගෙන පටන් ගමු. class test ඊට පස්සේ main function එක තිබ්බා integer main හරි. ඊට පස්සේ මෙතන අපිට object එක හදාගන්න පුළුවන් test tt
ඊට පස්සේ ක්ලාස් එක ඇතුලේ කන්ස්ට්‍රක්ට් එක හදාගමු ටෙස්ට්. අටයි ඊට පස්සේ මෙතන අපි දාලා තිබ්බා මේක වේරියබල් දෙකක් තිබ්බා private visibility එක private එකට අදාළව integer නම් private integer නම් ඊට පස්සේ මේක public කියන visibility එකේ හරි ඊට පස්සේ මෙතන void මොකද්ද තිබ්බේ කියලා බලමු void operator plus plus එකට අදාළව නම් සමාන නම් දන දෙක නම් සමානයි නම් plus 2 මේ විදිහට තියෙනවා operator plus plus හරි මෙතන මේ කොටස තියෙනවා ඊට පස්සේ void print කියලා දාලා cout එකක් දාලා තියෙනවා void print මේකට අදාළව cout count කියලා දාලා අපිට නම් එකේ value එක ගන්න පුළුවන් and line එකේ මේ විදිහට ගන්නවා private public ඊට පස්සේ මේ ටික හරි main function එක ඇතුලේ තියෙනවා test tt ඊට පස්සේ plus plus tt print එක plus plus tt ඊට පස්සේ අපිට තිබ්බා tt dot print එක මේ ටික තිබ්බා return 0 ඒක normal අපි main function එක යන ටිකනේ හරි බලමු හරි ඔන්න output එක බලා ගන්න පුළුවන් the count 10 කියලා count එක අපිට බලා ගන්න පුළුවන් මොකද අපි මෙතනින් පාස් කරලා තියෙන්නේ 10යි කියලා අපි දැන් මෙතෙන් 10 කියලා දැම්මොත් එහෙම දෙකක් ප්ලස් වෙලා 12යි කියලා බලා ගන්න පුළුවන් දැන් කොහොමද මෙහෙම වෙන්නේ අපි දැන් මේ කොටසින් ක්‍රියාත්මක කරගෙන තියෙන්නේ construct එක ගන්න construct එකෙන් අදාළ අපිට ඕනේ ෆන්ක්ෂන් එකකට අපිට පුළුවන් ආගියුමන්ට් හරහා වැලියු එක පාස් කරන්න. එතකොට දැන් අපි කතා කරන්නේ මෙන්න මේ කියන ඔපරේටර් ඕවර්ලෝඩින් ගැන.
දැන් මෙතන දාගෙන තියෙනවා මේ කොටසට අදාළව එන්න ඕනේ වැලියු එක මොකක්ද කියලා. කන්ස්ට්‍රක්ට් එක තියෙනවා. ඊට පස්සේ ඒකට අදාළව කෝලන් එක දාලා මේ කොටස ක්‍රියාත්මක කරගෙන තියෙනවා. දැන් මේ කොටසට අදාළව අපි දැක්ක අවුට්පුට් එක 10යි කියලා ප්‍රශ්නයක් නැතුව එනවා. ඊට පස්සේ තව එක්සැම්පල් එකක් මෙතන දාලා තියෙනවා. දැන් අපි කලින් පාවිච්චි කරේ නැහැනේ ස්කෝප් ඔපරේටර් එක. දැන් මේකෙදි ඒ කොටස් ටික පාවිච්චි කරලා තියෙනවා. මේකෙන් එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් ස්කෝප් ඔපරේටර් එක කොහොමද පාවිච්චි කරන්න කියලා. මේකේ බලා ගන්න පුළුවන් ක්ලාස් A කියලා එකක් තියෙනවා. integer x private visibility එකෙන් තියෙන normally තියෙනකොට ඊට පස්සේ public එකට අදාළව ඔන්න ඒ කියන ක්ලාස් එකේ construct එකක් මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන දැන් මෙතන මේ කොටස අපි දාන්නේ operator overloading වලදී මේ විදිහට හදලා ඊට පස්සේ values තියෙන එක කලින් එක වගේ පාස් කරලා තියෙන්නේ operator overloading වලදී. ඊට පස්සේ A කියන අපි කතා කරනවා construct එකට අදාළව value pass කරලා තියෙනවා මෙතනින් integer i කියලා. i වලගේ x ට ආදේශ කරලා තියෙනවා. ඊට පස්සේ void operator plus A කියන class එකේ එන value එක මෙතනින් void එකට අදාළව අරගෙන තියෙනවා. void display කියලා තව method එකක් function එකක් තියෙනවා මෙතන. මේ function එක call කරලා තියෙනවා. දැන් operator plus කියන එක ඇවිල්ලා function එකක්. මේක මෙතන තියෙන වෙනම බලා ගන්න පුළුවන්. මේ class එක ඇතුලේ මේක call කරගෙන තියෙන්නේ. එතකොට display කියන එකත් ගත්තම display එකට අදාළව මේන value එක display කරන එක තමයි සිද්ධ කරන්නේ operator එක call කරාට පස්සේ. දැන් අපි operator කියන function එකට ආවොත් void a ඔන්න return type එක class name එක scope operator එක මෙතන තියෙනවා operator ඔන්න operand එක තියෙනවා plus එක a කියන එකේ object එකක් තියෙනවා simple a කියලා. ඊට පස්සේ integer m සමානයි x plus a.x integer m කියන variable එකට ආදේශ කරනවා. දැන් මෙතන x වලට ආපු value එක එකතු කරලා x වැඩි කිරීම a වැඩි කිරීම x කියන එක. ඊට පස්සේ cout එකක් දානවා the result the addition of two object is කියලා. මෙතනින් addition එක මොකක්ද කියලා. මේ දෙන්නන එකතු කරන්නේ x කියන එක්කෙනයි a.x කියන එක්කෙනයි. x ට අදාළව අපි හිතුවොත් දැන් මේ පළවෙනි පාර ඒවනම් 5 කියලා. එතකොට මෙතනින් මෙයා ගන්නවා a ට අදාළව 5 කියන එක. ඊට පස්සේ a2 ට අදාළව 4 කියලා එවනවා. a1 plus a2 අන්න මේ කොටසින් ක්‍රියාත්මක කරගන්න. එතකොට මොකද්ද මෙතනින් වෙන්නේ? දැන් ෆන්ක්ෂන් අපි ක්‍රියාත්මක කරගන්න මේ ඔක්කොම ක්‍රියාත්මක වෙලා අපිට අවුට්පුට් එක බලා ගන්න පුළුවන් වෙනවා. දැන් මේ කොටස දන්නවා මෙතන a ගේ ඔබ්ජෙක්ට් එකක් හදාගෙන තියෙන a1 කියලා. ඒ කොටස ක්‍රියාත්මක කරගෙන තියෙන මෙතන. දැන් මෙතන කරලා තියෙන කෙලින්ම මේන් ෆන්ක්ෂන් එක ඇතුලේ ඔබ්ජෙක්ට් එකට අදාළව a1 කියලා පාස් කරලා තියෙනවා කෙලින්ම value එක මොකක්ද එන්න ඕනේ කියලා. ඊට පස්සේ a1 ට අදාළව එනවා වෙනම. ඊට පස්සේ a2 ට අදාළව value එකක් එනවා. දැන් a1 a2 කියන්නේ මොනවද කියලා දන්නවලා. ඔබ්ජෙක්ට් ගැනනේ මේ කියන්නේ. මේ ඔබ්ජෙක්ට් තමයි එකතු කරලා අවුට්පුට් එක ලබා දෙන්නේ. ඊට පස්සේ a1 සහ a2 වල එන value එක. The result of the addition of two object is 9. අපි බලමු මේකත් දැන් මේ කොටසේ නම් ඔයාලා දැක්ක පැහැදිලිව test කියන අපේ class එක තියෙනවා normally.
tt කියන්නේ ඔබ්ජෙක්ට් එක. එතන ඊට පස්සේ ඔන්න ඉන්ක්‍රිමන්ට් එකක් කරගෙන තියෙනවා. මේ ඉන්ක්‍රිමන්ට් එක කරගෙන තිබ්බට දැන් මේ ඔපරේටර් එකට අදාළව ක්‍රියාත්මක වෙන්නේ මෙතන නම් සමානයි නම් +2. එතකොට මේ ඔපරේටර් එකට අදාළව තමයි ඒ සිද්ධ වෙන්නේ. tt.print කියන void function කියන මේ void print කියන function එක call කරාට පස්සේ normally නම් වලට අදාළව ඇවිල්ලා තියෙන value එක පිට බලා ගන්න පුළුවන්. දැන් මෙතන මේකේ values අපි වෙනස් කර කර බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් මේ එන නම් කියන value එකට තමයි මේක ගන්න. එතකොට එයාව අරගෙන එනවා void operator කියන function එක ඇතුළට අරගෙන ආවට පස්සේ නම් වලට දෙකක් එකතු කරනවා. දැන් මෙතන මම තව ගාන වැඩි කරොත් මේ විදිහට වැඩි කරලා output එක බලා ගන්න පුළුවන්. 150 කියලා output එක එනවා. ඒ එන්නේ මේ process එකට අදාළව ඇවිල්ලා මේ කෙලින්ම නම් එකේ දැන් save වෙලා තියෙන. දැන් මොකද අපි ඉන්නේ test කියන class එක ඇතුලේ ඉන්නේ. මේක ඇතුලේ අපිට නම් කියන variable එක ඕන තැනක access කරගන්න පුළුවන් කියලා ඔයාලා දන්නවා. private වුණාට අපි within the class තමයි මේ වැඩ ටික කරගන්නේ. class එක ඇතුළෙම තමයි මේ වැඩ ටික කරගන්නේ නම් කියන එකට අදාළව. වෙන පිටට අපි ගත්තේ නැහැ මේ කොහොමවත් නම් කියලා variable එක කතා කරගෙන නැහැ. ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ test කියන class එක ඇතුලේ විතරයි. ඒක නිසා මෙයාට ඕන තැනක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒකයි දැන් මෙයා වෙන function එක හිටියත් අපිට මේක ඇතුලේ ක්‍රියාත්මක කරගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ මේක අපිට ආන්සර් එක බලා ගන්න පුළුවන් කොහොමත් දැන් අපි දාන value එකට අදාළව එතනින් අපිට ඒ calculation එක සිද්ධ වෙලා output එක බලා ගන්න පුළුවන්. tt.print කියන function එක call වුණ ගම object එකට අදාළව ක්‍රියාත්මක වෙනවා. හරි ඊට පස්සේ අනිත් example එක බැලුවොත් එහෙම class එකක් හදාගමු A කියලා. හරි ඊට පස්සේ A කියන class එකේ ගානට අදාළව බැලුවොත් integer x ඊට පස්සේ public visibility එකෙන් මේ විදිහට තියෙනවා integer x public ඊට පස්සේ a integer I x සමානයි I කියලා හදාගෙන තියෙනවා. a integer I x සමානයි I වලින් එන value එක x ට ආදේශ කරගෙන තියෙනවා. ඊට පස්සේ void operator plus a මේ විදිහට දාගෙන බලමු මේක ඊපස්සේ වෙනම අපි void operator plus කියන function එක හදාගෙන තියෙනවා class එකනොත් එළියේ integer m සමානයි x plus a.x
void operator plus a ඊට පස්සේ මේකට අදාළව integer m සමානයි x plus a dot x x plus a dot x හරි ඊට පස්සේ cout කරනවා මෙතනින් එච්චර ලොකු මැසේජ් එකක් මම දාගන්නේ නැහැ normally output එක කියලා දාගන්නවා endel output හරි මේ කොටස integer main a1 a1 ඊට පස්සේ a2 4 හරි ඊට පස්සේ a1 plus a2 a1 plus a2 හරි මේ විදිහට තියෙනවා ඔන්න අපි කෝඩ් එක ගහගත්තා රන් කරගෙන බැලුවොත් ගැටලුවක් කියනවා x was not declared in this scope x කියන එක්කෙනා හරි මෙතන void අපි දාගන්න ඕනේ ක්ලාස් එකට අදාළව අරගෙන මොකද මෙයා ක්ලාස් එකකින් අරගෙන නැහැ අපි ඒකයි මෙතන ඉන්නේ නැහැ කියන්නේ void ක්ලාස් එක a හරි දැන් අපිට ගන්න පුළුවන් ගැටලුවක් නැතුව අවුට්පුට් එක එනවා මේ කොටස නැහැ කියන්නේ අපි මේ දැන් මේ ඔයාලට පේනවා මේ කොටස මම අයින් කරන්න නැවතත් ඔන්න ක්ලාස් එකේ බ්ලොක් එක මෙන්න මෙතන එනකම් මේ සෙමිකෝලන් එකකින් ඉවරනකම් තමයි ක්ලාස් එක තියෙන්නේ මේන් ෆන්ක්ෂන් එක තියෙන්නේ ඊටත් යටම අපි හදලා තියෙන ෆන්ක්ෂන් එක තියෙන්නේ මේ දෙක අතරමැද එතකොට මේ මෙයා ඇවිල්ලා වෙනම පැත්තක ඉන්න කොටසක් මේ ඉන්නේ අපේ ක්ලාස් එක ඇතුලේ නෙමෙයි ක්ලාස් එක ඇතුලේ නෙමෙයි ඉන්නේ පිටම තැනක ඉන්නේ එතකොට දැන් මෙයාට අපි මේ x දැන් අපි x කියලා එකක් හැදුවානේ integer x කියලා variable එකක් මේ variable එකේ ඉන්නේ a කියන ක්ලාස් එක ඇතුලේ දැන් a ක්ලාස් එක ඇතුලේ ඉන්නවා නම් එයාව අපිට නිකන් ඇක්සස් කරන්න බෑ දැන් නිකන් අපි රන් කරද්දි මෙයා කියනවා x කියන එක කෙනා ඩිෆයින් කරලා නැහැ කියනවා ඩික්ලෙයාර් කරලා නැහැ කියනවා මේ ස්කෝප් එක ඇතුලේ අපි ඒ වුණාට දැන් මෙයා ගන්න යන්නේ ක්ලාස් a එකෙන් අපි ක්ලාස් a ව ඇක්සස් කරන්න යන්නේ ඔන්න ක්ලාස් a එකටත් දාලා කැපිටල් a කියලා දාගත්තා ක්ලාස් එකේ ස්කෝප් ඔපරේටර් එක මේ ස්කෝප් එක නැහැ කියලා කියන්නේ අපි දැන් ස්කෝප් එක ඇක්සස් කරනවා ඔන්න දැන් එනවා a කියන ක්ලාස් එකේ තියෙන x කියන එක්කෙනාට දැන් මේ ඔපරේටර් කියන ෆන්ක්ෂන් එකට ඇක්සස් කරන්න පුළුවන්. දැන් ඒ කියන්නේ x කියන එක්කෙනා අපිට normally මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට එනවා. දැන් මේ ඔපරේටර් කරලා තියෙන දැන් මෙතන ඔයාලට පේනවා ප්ලස් එක. දැන් මේ ෆන්ක්ෂන් එකෙන් කරගන්නෙත් මොකද්ද? ඔපරේටර් ප්ලස්. අපි දැන් මේ ඔපරේටර් එක තමයි දැන් මේකේ ෆන්ක්ෂන් එක වෙලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවා මේකේ කිසිම ෆන්ක්ෂන් එකක් කෝල් කරලා නැහැනේ. ෆන්ක්ෂන් එකක් කිසිම තැනක කෝල් කරලා නැහැ.
දැන් කරගෙන තියෙන්නේ ඔපරේට් එකක් තමයි ෆන්ක්ෂන් එකක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. සරලවම කිව්වොත් කලින් අපි කරගත්තේ මොකද්ද? eat කියලා දාගත්තොත් එහෙම මේක තමයි කෝල් උනේ. එතකොට මේක ඇතුලේ දැන් මේ eat කියන ෆන්ක්ෂන් එකට අදාළව ගිහිල්ලා බැලුවොත් eat ඊට පස්සේ මෙයාට අදාළව cout ඇවිල්ලා මොකක් හරි ඔය දේවල් ටිකක් තියෙනවා. එතකොට මේ process එක තමයි ක්‍රියාත්මක වුනේ. දැන් මෙහෙම දෙයක් නෙමෙයි සම්පූර්ණ සිද්ධ වෙන්නේ. දැන් මොකද සිද්ධ වෙන්නේ? මේ වගේ ඔපරේට් එකක් ක්‍රියාත්මක වුණ ගමන් මේකට අදාළව තමයි process එක වෙන්න පටන් ගන්න. අපි දැන් හදලා තියෙනවා යම් කිසි තැනක ප්ලස් එකක් මේ මේන් ෆන්ක්ෂන් එක අපි පාවිච්චි කරත් එහෙම මේකට අදාළව අපි හදලා තියෙනවා එන වැලියු ටික අරගෙන එකතු කරනවා නම් මොකක් හරි වේරියබල් එකට අරගෙන එකතු කරා ඊට පස්සේ මේක රිටර්න් කරා. එහෙම නැත්නම් කෙලින්ම print කරා. මේ කොටස් ටික තියෙනවා. එතකොට මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේ ඔපරේට් එක පාවිච්චි කරපු ගමන්. දැන් ඔයාලට මෙතන පේනවා මේකේ මේන් ෆන්ක්ෂන් එක ඇතුලේ එක ප්ලස් එකයි පාවිච්චි කරලා තියෙන්නේ. දැන් මම මේ වගේම තව එක්සැම්පල් එකක් මෙතන කතා කරොත් A3 මේකට අදාළව මම පාස් කරනවා 200 semicolon ඊට පස්සේ A4 500 මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මම දැන් මෙතන A3යි A4යි කියන එක ප්ලස් කරනවා. A3 plus A4. හරි. ඔන්න දැන් මෙතන එකපාරක් කෝල් වෙලා තියෙනවා ප්ලස් ඔපරේටර් එක. තව පාරක් කෝල් වෙලා තියෙනවා ප්ලස් එක. මම මෙතනින් කෝල් කරනවා. ඔන්න දැන් එන අවුට්පුට් එක එක අවස්ථාවක 9යි අනිත් අවස්ථාවේ 700යි කියලා. දැන් අපි මොකද්ද කරේ? මෙන්න මේ අපි ආගියුමන්ට් හරහා වැලියු ටික පාස් කරගත්තා අදාළ ෆන්ක්ෂන් එකට පාස් කරගෙන මේ process එක සිද්ධ කරගත්තා. දැන් මෙතන මේක නම් අත්‍යවශ්‍ය නැහැ මොකද හදලා නැති නිසා ඩිස්ප්ලේ එක අයින් කරා. ඩිස්ප්ලේ කියලා ෆන්ක්ෂන් එකක් කොහොමද අපි හදලා නැහැනේ. ඒක වැදගත් නැහැ අපිට මෙතන දැන්. එතකොට දැන් මෙතන A වලින් එන වැලියු එක මෙතනින් මොකද්ද කරලා තියෙන්නේ? x වලට පාස් කරලා තියෙනවා. අපි ඔය මේ තියෙන්නේ කැපිටල් A. එහෙම නැත්නම් ක්ලාස් එකට හරහා මෙතන ඔබ්ජෙක්ට් එකේ එන වැලියු එක තමයි අර i ගැදර් කරගන්නේ. A කියලා අරගෙන integer i x සමානයි i කියලා අපි කරන්නේ මෙතනින්. මේ 200 කියලා වැලියු එක මෙතනින් එනවා. මේ 200 මෙතෙන් එනවා. ඒක තමයි x ට පාස් කරන්නේ. ඊට පස්සේ මෙතන ඔපරේටර් එකදී a කියන එක මෙතනින් ගන්නවා. a කියලා ඔබ්ජෙක්ට් එක ඊට පස්සේ m කියන integer කියන variable එකට integer data type එකෙන් m කියලා තියෙන variable එකට ආදේශ කරනවා x a.x a.x එකෙන් x ගේ තියෙන value එක access කරනවා මෙතෙන්ට දැන් මේ අපි value දෙකක් ගන්නවනේ මෙතන දැන් ඔයාලට පේනවා එක value එකක් තමයි a1 කියලා තියෙන්නේ අනිත් value එක තමයි a2 කියලා තියෙන්නේ දැන් මෙතනින් ගන්න එක value එකක් විතරයි මේකට එක value එකක් එනවා අනිත් value එක ගන්න මෙතනින් ඔන්න එතකොට තමයි මේ අවස්ථා දෙකට අදාළව ක්‍රියාත්මක වෙන්නේ. x ට අදාළව තමයි දැන් අපි මෙතනින් ගත්ත 200 කියන එක එන්නේ. ඔන්න 200 එනවා මෙතනින්. a.x කියන එකට අදාළව අනිත් වැලියු එක. අනිත් වැලියු එක අපි වල තියෙනවා නම් 500යි කියලා. ඔන්න එයා මේකෙන් එනවා. ඊට පස්සේ a.x ට අදාළව මේ දෙන්න එනවා. එහෙම නැත්නම් මේ a කියන ඔබ්ජෙක්ට් එක x කියන එක්කෙනාව ඇක්සස් කරනවා දැන් a.x ගත්තාම අපි දන්නවා සාමාන්‍යයෙන් අපි normally print කරද්දි a.x කියලා ගත්තොත් එහෙම x වල value එක 200යි නම් a.x කියන එක පාවිච්චි කරලා මේක cout කරොත් එහෙම මේ 200 කියන output එක බලා ගන්න පුළුවන් normally 200 කියන එක එනවා ඊට පස්සේ දැන් මෙතනින් m ටනේ මේ කොටස ආදේශ වෙන්නේ
එතකොට අපිට බලා ගන්න පුළුවන් m ට කලින් අපි ඉස්සරම යපු 200 ඊට පස්සේ යපු 500 මේ දෙක ඇඩ් වෙලා 700යි කියලා. 700 තමයි ඊට පස්සේ m ගේ ඉෂ්ට වෙලා තියෙන්නේ. m මෙතනින් c out කරාට පස්සේ output එක බලා ගන්න පුළුවන්. අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ කියන ප්ලස් එක. දැන් අපි හදාගෙන බලමු ප්ලස් එක මෙහෙම තියෙනවා ඊට පස්සේ මයිනස් එකක්. අපි හදමු ඔපරේටර් මයිනස් කියලා එකක් මේ විදිහටම void a ඊට පස්සේ ඔපරේටර් මයිනස් එක දාගෙන ඊට පස්සේ a මේකටත් දාලා අපි ගමු integer sub කියලා එකක් සමානයි x minus a dot x හරි ඊට පස්සේ cout එකක් දාමු subtraction sub කියන එක end line එකකින් හරි ඔන්න ඒ කොටසත් හරි දැන් මෙතන ප්ලස් එක තියෙනවා මේ වගේම මම දාගන්නම් දැන් මේකේ මයිනස් එක මයිනස් ඔපරේටර් එක මේ කොටසත් දාලවත් මයිනස් එක error no declaration matches void day declaration එක match වෙන්නේ නැහැ කියනවා හරි මෙතන කෝල් කරලා නැහැ හරි ඔන්න එනවා ගැටලුවක් නැතුව subtraction එක කියනවා එකයි කියලා අනිත් එක එනවා ඍණ 300යි කියලා බලමු හරිද කියලා 200යි 500යි තියෙනවා මෙතනින් 200න් 500ක් ගියාට පස්සේ එනවා කෙලින්ම ඍණ 300යි කියලා ඒක හරි එතකොට 200න් අඩු කරොත් 500ක් අපිට ලැබෙන්නේ විශාල එක්කෙනාගේ ලකුණත් එක්ක තමයි අවුට්පුට් එක 200න් ගියා කියන්නේ මෙතනින් -300ක් බලා ගන්න පුළුවන්. ඒ වගේම A1 ඍණ A2 කියලා කියන්නේ A1 ගාගේ 5යි A2 ගාගේ 4යි. මෙයාගේ මෙයා අඩු වුණා කියන්නේ 1යි. ඔන්න අපිට ලස්සන අවුට්පුට් එක බලා ගන්න පුළුවන්. දැන් අපි මොකද්ද කරන්නේ? ඔපරේටර් එක තමයි පාවිච්චි කරන්නේ. ඒතකොට ඔපරේටර් එකට අදාළව දැන් මෙතන values දෙකයි පාස් කරලා තියෙන්නේ. මේ විදිහට values පාස් කරලා අපිට පුළුවන් ඒවට අදාළව පැරාමීටර්ස් එහෙම නැත්නම් ආගියුමන්ට්ස් හදලා අපිට අදාළ process එක කරගන්න පුළුවන්. මේ කරපු process එක පැහැදිලිද? කොහොමද කරගත්තේ කියලා අනිවාර්යෙන් මෙන්න මේ කොටස කරගන්න ඕන අපි access කරන්න. class A කියන එක ගැන access කරන්න ඕන. මොකද A කියන එක කෙනාට යවලා එයාගෙන් තමයි ඊට පස්සේ නැවත අපි මේ විදිහට ගන්නෙ. මේ කොටස පැහැදිලිද මේ ගාන? පැහැදිලි කියලා හිතනවා මම. පැහැදිලි නැති කොටසක් තියෙනවා නම් අහන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ ඊළඟ කොටස C++ function overriding. If derived class defines same function as defined in its base class, it is known as the function overriding in C++. It is used to achieve runtime polymorphism. It enables you to provide specific implementation of the function which is already provided by its base class. අපි කලින් කතා කරා normally
normally කොහොමද කරගන්නේ කියලා බැලුවා run time polymorphism එකේදී lab sheet මම දෙන්නම් මම මේ කොටසට අදාළව මට time එකක් තිබ්බේ නැහැ හදන්න මම ඉක්මනට හදලා දෙන්නම් ඒ ටික මේකේ practical ටික කරගන්න. ඒ කොටස බය වෙන්න එපා අනිවාර්යෙන් lab ටික හදලා දෙන්නම්. ඇති වෙන ප්‍රශ්න තියෙනවා හදලා දෙන්නම්. function overriding example දැන් derived class ගැන දන්නවා ඔයාලා base class ගැන දන්නවා normally මට කියාගෙන යන්න විතරයි තියෙන්නේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා public visibility එකෙන් eat කියලා method eat කියලා මෙතන function එකක් තියෙනවා මේකට අදාළව cout single inheritance එකක් තමයි මෙතන තියෙන්නේ normally විදිහට animal කියන parent class එක dog කියන sub class එකට අරන් තියෙනවා එතකොට මෙයා derived class එකක් විදිහට අපි කතා කරනවා දැන් එහෙම වුණාට පස්සේ මේ eating කියන method එක එහෙම නැත්නම් function එක මෙයාටත් access වෙනවා void eat කියලා දැන් මෙයාගෙත් තියෙනවා eat එකක් eating bread එක ඊට පස්සේ normal eating කියලා animal එකේ තියෙනවා main function එක හරහා integer main void dog d සමානයි dog කියලා මේ විදිහට construct එකයි ඊට පස්සේ object එක create කරලා තියෙනවා d.eat කතා කරාට පස්සේ normally runtime polymorphism එක ක්‍රියාත්මක වෙලා අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ මේ dog කියන class එකට අදාළව තියෙන eat කියන function එක විතරයි. එතකොට output එක eating bread කියලා output එක බලා ගන්න පුළුවන්. Let's see a simple example function overriding in C++. ඒ කොටස අපි කලිනුත් මේකමද මන්ද කතා කරා. Virtual function. A C++ function virtual function is a member of function in the base class that you redefine in a derived class. It is declared using the virtual keyword. දැන් අපි මොකද්ද කරන්නේ? Normally derived class එකේ තියෙන මොකක් හරි function එකක් අපි හිතමු function එකක් තියෙනවා කියලා eat කියලා මේ function එක අපි ගන්නවා base class එකට ඒකෙදි ගන්න virtual කියලා virtual eat ඒක example එකකින් බලමු කලින් මේ කොටසක් කතා කරලා තියෙනවා virtual function එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා it is used to tell the compiler perform dynamic linkage or late binding on the function දැන් මේවා link වුණාට පස්සේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි බලන්න පුළුවන් there is a necessity to use the single pointer to refer all the object of the different classes මේකෙදි අපි කතා කරා pointers මේකෙදි වැදගත් වෙනවා different classes so we create the pointer to the base class that refers to all the derived objects but when the base class pointer contains the address of the derived class object always execute the base class function ඒ කියලා කියන්නේ derived class එකේ තියෙන මොකක් හරි function එකක් අපි ගත්තොත් drink කියලා මේක අපි base class එකේ තියෙනවා කියලා කතා කරනවා virtual ඊට පස්සේ drink මේකට අදාළ මේ විදිහට තියෙනවා. ඒතකොට මේකේ අදාළ arguments pass කරලා තින්නේ pointers විදිහට. මේක ඊට පස්සේ අපි execute කරද්දී pointers විදිහට කතා කරලා මේ දෙන්නගේ linkage එක හදනවා අපි. ඒවා හදලා ඊට පස්සේ මේ අපි call කරාට පස්සේ මේක අනිවාර්යෙන් ඊට පස්සේ virtual කියලා function එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. This issue can only be resolved by the using virtual function. Always execute the base class function. මේ කොටස නැති වෙන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් එකම keyword එක කියනවා මෙන්න මේ කියන virtual කියන function keyword එක. Virtual is a keyword preceding the normal declaration of a function. ඉතින් මේක නිකන් keyword එකක් විතරයි function එකේ මුලින් දාගන්න අපි when the function is made virtual විදිහට හැදුවත් function එකක් C++ determines which function is to be invoked at the runtime based on the type of the object pointed by the base class pointer. virtual කියන keyword එක දාගත්තට පස්සේ function එකකට C++ වලදී මෙයා invoke කරනවා runtime එකේදී
මොකද්ද ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. base class point එකේ විදිහට virtual දාලා තියෙන එකට අදාළව අපිට output ගන්න පුළුවන්. අපි බලමු ඒක example එකකින්. දැන් මෙතන display ඊට පස්සේ virtual එක නැද්ද මෙතන? virtual function example. හරි මේ තියෙන්නේ. මෙතන virtual කියලා keyword එක තියෙනවා. ඔන්න normally function එකක් හදලා තියෙනවා void display. ඔන්න මේක base class එක. ඔන්න derived එක. single inheritance තියෙන්නේ. cout base class is invoked derived class is invoked කියලා මේ විදිහට තියෙනවා. display කියලා function දෙකෙන්. main function එක තියෙනවා ඊට පස්සේ දැන් pointers වලින් අපි කිව්වා මේ කොටස ක්‍රියාත්මක කරගන්න කියලා. ඔයක තමයි මොකක් හරි missing කියලා මම දැක්කා. මේකේ base class එකේ missing වෙලා තියෙනවා. එතකොට මෙතෙන් දෙනවා class A කියන එක. ඒ කොටස missing වෙලා. හරි. printing mistake class A ට අදාළව මොකද මෙයා මෙතනින් මෙයා කරන් තියෙනවා බලා ගන්න පුළුවන් derived කරලා තියෙන්නේ class A එකෙන්. හරි. public කියන visibility එකෙන් තියෙන්නේ base class එක base A derived B. ඒකේ තියෙන ඔක්කොම මේකට එනවා. දැන් normally මේ තියෙන්නේ pointer කතා කරගෙන pointer of base class. මෙයාගේ base එකට අදාළව point එකක් හදාගත්තොත් දැන් ඔයාලා දන්නවා මේ දෙන්න අපිට access කරගන්න කොහොමද කියලා. ඒ කියන base class එකට අදාළව pointer base class එකක් හදාගෙන තියෙන දැන් ඒක මෙතන declarate එක තියෙන object එකට අදාළව ඊට පස්සේ b කියලා normally b කියන class එකේ b කියලා object එකක් හදාගෙන තියෙනවා. ඔන්න දැන් මෙතනින් මොකද්ද කරලා තියෙන්නේ? b ගේ address එක දීලා තියෙනවා a ට. දැන් b a කියන base class එකට access කරන්න පුළුවන්. ඔන්න දැන් b ගේ සම්පූර්ණ අයිතිය දීලා තියෙන්නේ. මම ඊයේ කතා කරා pointers වලින් මොනවද කරගන්න පුළුවන් කියලා. මේක address එක නම් a කියන එක්කෙනාගේ ඊට පස්සේ b කියලා මේ විදිහට තියෙන 120 මේ තියෙන b. එතකොට address b කියපුවාම address b දීලා තියෙනවා a ට. එහෙනම් මෙයාගේ තියෙනවා සම්පූර්ණ address එක. මෙයාගේ අපි හිතුවොත් දැන් තියනවා කියලා මේකේ තියෙනවා display කියන එක. ඔන්න දැන් මෙයාට access කරන්න පුළුවන් සම්පූර්ණ මේ display කියන එක කෙනාව. එතකොට අපි දැන් මේ විදිහට access කරගද්දි display කියලා. දැන් මොකද්ද වෙන්නේ? late binding occurs. ඒ කියලා කියන්නේ දැන් මොකද්ද? derived class එක තමයි අපිට output එනවා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන එකකට අදාළව අපි දැන් මේ විදිහට link කරගෙන තියෙන්නේ. ඔන්න දැන් මෙයාගේ එක්කෙනා තමයි එන්නේ ඊට පස්සේ. ඒ කියන එක්කෙනාගෙන් display කියන method එක පාවිච්චි කරාට පස්සේ normally මොකද්ද වෙන්නේ? අපි normally ඒ කියන එක්කෙනාට අදාළව ගත්තොත් එහෙම ඒගෙන් එන්නේ හැම වෙලෙම නිකන් display කියන a.display කියලා ගැහුවොත් මොකක්ද වෙන්නේ? base class invoke කියලා නෙන්නේ. දැන් අපි මොකද්ද කරන්නේ? base class එක pointer විදිහට පාවිච්චි කරනවා. ඊට පස්සේ b කියන එක්කෙනාගේ object එකට අදාළව සම්පූර්ණ address එක සම්පූර්ණ අයිතිය දෙනවා මේ a ට. a ට දුන්නාට පස්සේ මෙයාට මේ පූර්ණ access අයිතිය හම්බුනාට පස්සේ මෙයාට පුළුවන් මේ විදිහට call කරද්දී display කියන function එක normally derived class එකේ output එක බලා ගන්න පුළුවන්. මේක අපි call කරලා බලමු. හදාගෙන class A තියෙනවා මේක වැඩක් නැහැ. මේක වැඩකුත් නැහැ මේ ටික. main function එක තියෙනවා. මේ කොටස් ටිකත් අයින් කරා. public එක යටතේ තියෙනවා මෙතන void
display cout මෙතෙන්ට දෙනවා හරි මේක වැඩක් නැහැ නිකන් දෙන්න තියෙන මැසේජ් එකක් විතරයි base class invoked ඕක තියාගන්නවා විදියට ඊට පස්සේ class B එකකුත් අපි හදාගමු ඔන්න class B එක එයාව අපි inherit කරනවා public class A එක විදිහට ඊට පස්සේ මේකේ display කියන එක තියෙනවා ඊට පස්සේ base class එක අපි virtual කියලා ඔන්න keyword එක දාගත්තා ඊට පස්සේ මේක දානවා derived class invoked හරි ඊට පස්සේ main එක ඇතුළේ අපි මේ දෙක හදා ගන්නවා class A වලට අදාළ pointer වලින් pointer base එකක් A ඊට පස්සේ B කියන එක කෙනාටත් දාලා normally හදා ගන්නවා ඊට පස්සේ මොකද්ද අපි කරන්නේ A ට දෙනවා B ගේ address එක and B ඔය විදිහට දුන්නා ඊට පස්සේ and B දැන් මොකද්ද කරගන්නේ දැන් අපිට පුළුවන් A display කියන method එක call කරගන්න normally මේ විදිහට display තියෙනවා හරි දැන් run කරලා බලමු derived class invoked දැන් එහෙම නැතුව දැන් මෙතන අපි දුන්නොත් එහෙම normally මේ කොටස නැතුව මම මේක කමෙන්ට් කරනවා දැන් බැලුවොත් හරි මෙතෙන්ද නිකන් normally a.display එකක් දුන්නොත් අපිට ඒක එකක් බලා ගන්න අවශ්‍යයි නම් ඒ වලට අදාළව void display එතන අපිට දැන් A කියන class එකෙන් address එකෙම තමයි ගන්න normally access කරන්න බෑ මේක ඒ කියන්නේ ඒ මේ කොටසින් විතර access කරන්න පුළුවන් derived class invoked දැන් අපි මොකද්ද කරේ base class එකට සම්පූර්ණ මේකට access කරන්න පුළුවන් අයිතිය ලබා දුන්නා මේ කොටසින් point එකක් පාවිච්චි කරලා එතකොට normally අපි A හරහා තමයි display එක කරගන්නේ දැන් එතකොට run වෙන්නේ B එක්කෙනාගේ තියෙන address එක මෙයාට හම්බුණා ඊට පස්සේ A ගෙන් B ගේ තියෙන දේවල් තමයි මේ run වෙලා එන්නේ දැන් අපි
මේ බැලුවේ virtual කියන keyword එක දාගෙන මේ display කියන එකම runtime විදිහට වෙනස් කරගෙන කොහොමද සිද්ධ කරගන්නේ කියලා. ඒ class එක derived class එකක් විදිහට ගන්නවා b ට ඊට පස්සේ දෙන්නගෙම තියෙන display කියන function එක display කියන function එක තියෙද්දි කිසිම වෙනසක් නැහැ. සම්පූර්ණ display තියෙනවා. ඒ කියන්නේ මේක සර්ව සම විදිහේ තියෙන්නේ override වීමක් සිද්ධ වෙන්නේ virtual කියන keyword එක ආවට පස්සේ මේක virtual function එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඔක තමයි මේ කොටසින් අපි කතා කරේ. late binding or dynamic binding ගැන පොඩ්ඩක් කියලා තියෙනවා මේ කොටස කතා කරගෙන යමු. In late binding function call is resolved during runtime. Therefore, compiler determine the type of object at runtime and then binds the function call. Late binding ගැන කියන්නේ මෙතන virtual function must be member of some class, some same class කියලා එන්න ඕනේ. Virtual function can't be static members. They are accessed through object pointers. They can be friend or friend of another class. A virtual function must be defined in the base class even though it is not used. It has the prototypes of the virtual function of the base class and all the derived classes must be identical. If the two functions with the same name but different prototypes, C++ will consider them as overloaded functions. We cannot have a virtual constructor, but we can have a virtual destructor. Consider the situation when we don't use the virtual keyword. දැන් late binding වලදී මෙන්න මේ කියන rules ටික තමයි මේ දීලා තියෙන්නේ. Virtual function must be member of the same class. ඒ කියලා කියන්නේ some class or same class. Example එකට අදාළ පොඩ්ඩක් බලමු. some the same දෙන්නේ කියලා එතන. Excel ගේ පහයි public display scope එක අරගෙන තියෙනවා. Value of x is x වල value එක මොකක්ද කියලා b inherit කරගෙන අරන් තියෙනවා y සමාන 10යි display value is y pointers විදියට පාවිච්චි කරලා display ක්‍රියාත්මක කරගන්නවා x වල value එක විදියට ඊට පස්සේ 5යි කියලා එනවා මෙතන මේකේ දැන් virtual keyword එකක් බලා ගන්න නෑ ඔයාලට මෙතන late binding කියන එක තමයි සිද්ධ කරගෙන තියෙනවා වෙන්න ඕනේ virtual function cannot be static member they are accessed through object pointers pointers වලින් තමයි අපි මේක access කරන එක සිද්ධ කරන්නේ දැන් ඔයාලා දැක්කා main function එක හරහා අපි ඒ කියන class එක තියෙනවා නම් මෙයාව pointers විදියට තමයි access කරන එක සිද්ධ කරන්නේ. ඒතකොට ඒට අදාළව b කියන class එක්කෙනාගේ address එකම අරගෙන මෙයාට දෙනවා. මේ විදිය දුන්නාට පස්සේ තමයි මෙයාව access කරන්න පුළුවන් වෙන්නේ. They can be friend function of another class. friend function එකක් වෙන්න පුළුවන් කියන වෙනත් class එකක තියෙන. ඒ වගේම overloaded function ගැන මෙතන කියලා තියෙනවා. මේ අර කියලා තියෙන overload වල තියෙන සිදුවීම් ටික අපිට කතා කරන්න පුළුවන් overload වල තියෙන දේවල් same name එක ඊට පස්සේ මේකේ different විදිහට prototype එක යන්නේ ඊට පස්සේ කියන්නේ parameters ප්‍රමාණය type එක මේ වගේ දේවල් වෙනස් වෙලා overload වෙන එක සිද්ධ වෙනවා කියලා අපි කතා කරා. We cannot have a virtual constructor. virtual constructor එකක් තියෙන විදිහක් නැහැ කියනවා. තියෙන පුළුවන් කියන්නේ virtual destructor එකක්. එතකොට constructor destructor අපි කතා කරලා ආවේ introduction එකේදී. Consider the situation when we don't use the virtual keyword. Situation එක අනුව situation when we don't use the virtual keyword. keyword එක පාවිච්චි කරන්නේ නැහැ කියලා කියනවා. හරිද? මේ example එක සරලවම තේරුම් ගන්න පුළුවන්. Excel ගේ declare කරද්දිම initialize කරලා තියෙනවා value එක 5යි කියලා.
මේකේ 10යි කියලා දීලා තියෙනවා. දැන් මෙතන මොකද්ද කරන්නේ? A කියන බේස් ක්ලාස් එකේ පොයින්ටර් එකක් විදිහට හදාගෙන පොයින්ටර් බේස් ක්ලාස් එකක් හදාගෙන තියෙනවා A කියලා. ඊට පස්සේ B වලට අදාළ normally object එකක් හදාගෙන තියෙනවා. A වලට දීලා තියෙනවා B ගේ full address එක. ඊට පස්සේ display කියන ෆන්ක්ෂන් එක කෝල් වුණාට පස්සේ display විදිහට ගත්තට පස්සේ answer එක විදිහට ඇවිත් තියෙනවා 5 කියන එක. දැන් 5 කියන එක ආවේ කොහොමද? දැන් virtual කියන එක නෑනේ. දැන් එතකොට මෙතන අපේ මේ ගානේ අපිට ආවේ නැත්තේ මේ ඒට අදාළව base class කියන එක මෙන්න මේ virtual keyword එක නිසා. මේක මම අයින් කරගන්නම්. දැන් run කරලා බැලුවොත් එහෙම base class invoke කියලා normally බලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා error එකක් ආවේ ඕක නිසා. virtual keyword එක අයින් කරාට පස්සේ normally අපිට දැන් මේ තියෙන්නේ A වලට අදාළව අපි ගත්තා උනාට මොකක්ද උනේ මෙතන දැන්? දැන් B ගේ සම්පූර්ණ access එක හම්බුණා Aට. දැන් display කියන function එක පාවිච්චි කරලා තියෙනවා A display. මේකට අදාළව ගද්දි සාමාන්‍යයෙන් අපි දැන් virtual කියන keyword එක පාවිච්චි කරන්නේ නැහැ. දැන් late binding නේ මෙතන කරලා තියෙන්නේ. dynamic binding or late binding. එහෙම නැත්නම් virtual keyword එක දාගෙන තිබ්බොත් එහෙම මෙයාව කෙලින්ම virtual function එකක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ කෙලින්ම derived class එකෙන් තමයි ගන්නෙ. දැන් මේකම අර විදිහට කතා කරොත් මේකෙදි integer x සමානයි ci value එතන x වල අගය දෙන්න පුළුවන්. ඊට පස්සේ මේකෙදි integer y සමානයි rci මෙතෙන්ද දෙනවා cout value මෙතන ඊට පස්සේ අපි දාගන්නවා y වල value එක. ඊට පස්සේ display කියන එක call වුණාට පස්සේ දැන් මේක virtual keyword එකම අයින් කරලා තියෙන්නේ. දැන් virtual keyword එක අයින් කරලා තියෙනවා නම් මේකේ output එක මොකක්ද එන්නේ කියලා කියන්න බලන්න දැන්. ඉස්සෙල්ලා example එක මම පැහැදිලි කරා. දැන් මේකේ මොකක්ද එන්න output එක කියන්න බලන්න මතක් කරලා මොකක් එනවද නැද්ද කියලා. එතනත් බලා ගන්න පුළුවන්. දැන් මෙතන pointer base එකක් අපි හදාගත්තට පස්සේ access කරනවා pointer එක හරහා. B ගේ තියෙන සම්පූර්ණ දේවල් ඔන්න දැන් ඒකට ගන්න පුළුවන්. ඒව access කරලා තියෙනවා මේ විදිහට A display කියලා. දැන් මට කියන්න මේකේ answer එක මොකක්ද එන්නේ? virtual keyword එක දැන් මෙතන නැහැ. එතකොට මෙතන late binding අපිට සිදු කරගන්න පුළුවන්. virtual එක නැහැ. normally function overloading වීමක් සිද්ධ වෙන්නේ. කියන්න බෑද? try කරන්න බලන්න වැරදුනට ප්‍රශ්නයක් නැහැ. answer එකක් දාන්න බලන්න. x වලගේ ci y වලගේ 4ci ඒ display කියන method function එක call වුණාට පස්සේ මොකක්ද දෙන්න පුළුවන් answer එක? අපිට එන්න පුළුවන් answer දෙකයි තියෙන්නේ. එකක් 100 අනිත් එක 400. මේ දෙකෙන් එකක් විතර එන්න පුළුවන්. වැරදුනට ප්‍රශ්නයක් නැහැ කියන්න බලන්න මේ දෙකෙන් මොකක්ද දෙන්න පුළුවන් answer එක කියලා. කො කට්ටිය answer කරන්න. සරලවම එන්නේ මේ A කියන class එකේ output එක 100 කියන එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ.
මොකද මේක අපි virtual keyword එක දාගෙන මුකුත් කරගෙන නැහැ. run කරාට පස්සේ 100 කියලා බලා ගන්න පුළුවන්. දැන් අපිට මේකම derived class එකට access කරන්න ඕන නම් අපි කරන්නේ මේක virtual කියලා මේක හදනවා. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට 400 කියලා බලා ගන්න පුළුවන්. ඔන්න එතකොට derived class එක access වුණා. දැන් මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා virtual function කියන්නේ මේ virtual keyword එක දැම්මට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන්. virtual keyword එක දාගත්ත ගමන් මෙයා කෙලින්ම access කරන්න යන්නේ display කියන එක දැම්මම මෙයාගේ class එක නෙමෙයි මෙයා කලින් ගත්තා ampersand b කියලා. එතකොට b ගේ තියෙන දේවල් ගත්තානේ දැන් මෙයා access කරන්නේ මෙන්න මේ b ට අදාළව තියෙන display කියන function එක. ඒක access වීම සිද්ධ වෙන්නේ මේ virtual කියන keyword එක නිසා. මේක අයින් කරපු ගමන් මෙයා call වෙන්නේ කෙලින්ම b ව නෙවෙයි a කියන class එකේ තියෙන display කියන function එක. එතකොට තමයි 100 කියලා එන්නේ normally virtual දාපු ගමන් 400 කියලා output එක එනවා. ඔය විදිහට තමයි ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ. හරි දැන් ඔය කොටස පැහැදිලි ඇති කියලා හිතනවා. Date binding and virtual keyword එක ගැන example කරේ. In the above example, pointer A is the base class pointer. The pointer can only access the base class member but not the member of the derived class. මොකද්ද කියන්නේ? The pointer can only access the base class members but not the member of the derived class. මෙයාට access කරන්න පුළුවන් කියනවා base class ගේ තියෙන members ලා විතරයි derived class එකේ තියෙන members ලා access කරන්න බෑ කියලා කියනවා. Although C++ permit the base pointer to point to any object derived from the base class, it can't directly access the member of the derived class. ඔන්න directly access කරන්න බෑ කියලා කියනවා. Therefore, there is need to virtual function. දැන් direct access කරන්න බෑනේ. දැන් අපි දැක්කා මේ අපේ example එකේදී අපිට direct access කරගන්න බැරි වුණා. මෙන්න මේ example එකේදී direct access කරගන්න බැරි වුණා. මොකද virtual එක අයින් කරා. ඔන්න normally තියෙනවා. ඔන්න දැන් pointer පාවිච්චි කරලා තියෙන්නේ. පාවිච්චි කරලා තිබ්බට මෙයාට දැන් access කරන්න බෑ. only access කරන්න පුළුවන් වෙන්නේ base class එක විතරයි. මෙයාට දැන් access කරගන්න පුළුවන් වෙන්නේ base class එකේ තියෙන දේවල් විතරයි. මේ base class එකේ members ලා විතරයි. members of base class. දැන් මේක run කරලා බලපු ගමන් හැම වෙලේම එන්නේ 100 කියන answer එක. ඇයි මේ 100 එන්නේ? 100 එන්නේ අපි මේක කොච්චර pointers පාවිච්චි කරලා ගත්තත් අපිට ගන්න පුළුවන් වෙන්නේ A කියන base class එකේ දේවල් විතරයි. අපිට මේ මෙතනින් access තාම නැහැ. කියන්නේ access කරන්න බෑ derived class එක virtual විදිහට හදාගෙන නැති නිසා. ඔන්න දැන් virtual කියන keyword එක දාගත්ත ගමන් virtual ඔන්න අපිට access හම්බෙනවා. මෙන්න මේ B කියන derived class එක access කරන්න. ඔන්න එතකොට තමයි access වෙලා 400 කියන value එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔය විදිහට තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ කොටසේ මම ඉස්සෙල්ලා පැහැදිලි කරා මොකද සිද්ධ වෙන්නේ කියලා. එතකොට අපිට derived class එක access කරගන්න පුළුවන් virtual function එක හරහා. Poor virtual function. A virtual function is not used to performing any task. It only serves a placeholder. When the function has no definition, such function is known do nothing function. Do nothing function මේ විදිහට කියනවා. Do nothing function is known as poor virtual function. A poor virtual function is the function declared in the base class that has no definition related to the base class. මොකක්ද මේ කියන්නේ? The do nothing function. දැන් මෙතන අපි කිව්වේ කිසිම වැඩක් කරන්නේ නැහැ කියන්නේ මේ function එක. virtual function එක කිසි දෙයක් කරන්නේ නැහැ. ඒකින්ද do nothing කියන විදිහට අපි ඒක කතා කරනවා. do nothing function එකක් කියලා හඳුන්වනවා ඒක.
එතකොට මේ do nothing කියන ෆන්ක්ෂන් එක අපි ඒකට තව පාරක් ඒ විදිහටම කතා කරනවා poor virtual function එකක් කියලා. Poor virtual function. A poor virtual function is the function declared in the base class that has no definition to relate to the base class. කිසිම සම්බන්ධයක් නැහැ කියන base class එකත් එක්ක මේක declare කරාට පස්සේ class containing the poor virtual function can't be used to declare the object its own. Such classes are known abstract base classes. ඔන්න ඒවට නමක් කියනවා abstract base classes කියලා. The main objective of the base class is to provide the traits to derived classes and create the base pointer used for achieving the runtime polymorphism. Poor virtual function එකට අදාළ උදාහරණ බලමු. මොකක්ද කියන්නේ කියලා. අතන ලොකු කතන්දරයක් කියලා තියෙනවා. අපි බලමු සරලවම මොකක්ද කියන්නේ කියලා. base කියන name එක දීලා තියෙනවා කෙලින්ම base class එකට. ඊට පස්සේ derived class එකට අදාළව derived කියලා name එක දීලා තියෙනවා. base class එක derived කරලා inheritance පාවිච්චි කරලා අරගෙන තියෙනවා මෙතනට. public virtual void show කියන function එක අගේ බිඳුව කියලා දීලා තියෙනවා. ඊට පස්සේ derived class එකට ආවට පස්සේ show කියන function එක තියෙනවා. cout එක derived class is derived from the base class කියලා තියෙනවා. හරි. දැන් අපි මේක main function එක ඇතුළේ බැලුවොත් ඔන්න base class එක තියෙනවා. ඒක pointer base විදිහට අරන් තියෙනවා. pointer base pointer කියලා. ඊට පස්සේ base b කමෙන්ට් කරලා තියෙන එක බලමු. derived d derived කියන class එකට අදාළව d කියලා object එකක් හදාගෙන තියෙනවා. base pointer එකට අදාළව d කියන derived class එකේ address එක දීලා access දීලා තියෙනවා මෙතෙන්ට මේ විදිහට ගන්න කියලා. ඊට පස්සේ base pointer show කියන function එක call කරලා තියෙනවා. දැන් මෙතනින් මොකද්ද වෙන්න ඕනේ? virtual void display equal 0. එතන තමයි poor virtual function poor virtual function can be defined as කියලා මේ විදිහට declare කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. දැන් ඒතර මේකෙන් මොකක්ද එන්නේ? අපි දන්නවා දැන් මේකේ virtual කියන function එක තියෙනවානේ. virtual එක දාපු ගමන් අපිට derived class එක access කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ක්‍රියාත්මක කරගන්න බෑ. අපි ඔච්චරලා කලින් කතා කරේ තෝක ගැනම තමයි. දැන් මේ poor virtual කියන එකෙන් තනිකරම කතා කරනවා එයා do nothing කියලා. තනිකරම do nothing ඒකින්ද poor virtual. ඇත්තටම දැන් virtual කියන එක දාපු ගමන් මෙයාගේ කිසි තේරුමක් නැතුව යනවා. do nothing නේ මෙයා මුකුත් කරන්නේ නැහැ. සම්පූර්ණ derived class එකේ තියෙන දේට තමයි මූලිකත්වය දෙන්නේ මෙයා. virtual දාපු ගමන් තමයි ඒක සිද්ධ වෙන්නේ. virtual අයින් කරපු ගමන් මොකද්ද වෙන්නේ? normally 0 කියලා බලා ගන්න පුළුවන් මේක. මේකත් අපි බැලුවොත් එහෙම ඒ කියලා තියෙනවා මේකේ virtual void display මෙයා මොකුත් නැහැ equal 0 මේ විදිහට තියෙනවා visibility එකක් දාලා තිබ්බාද මේකේ public තියෙනව නේද හරි මේක අයින් කරගත්තා මේකත් අයින් කරගත්තා එතන දානවා derived class invoked y වැඩක් නැහැ අපිට දැන් ඔය විදිහට දාගත්තා ඊට පස්සේ ඒට අදාළව මේ විදිහට ගත්තා ඊට පස්සේ display කියන එක call කරගත්තා දැන් මේකේ බැලුවොත් එහෙම answer කියනවා derived class invoked කියලා මොකද virtual කියන keyword එක දැන් මෙතන පාවිච්චි කරලා තියෙනවා දැන් මම virtual එක අයින් කරනවා අයින් කරපු ගමන් initializer specified for non-virtual method void display
හරි මේ කොටස අදාළව අපි දැන් virtual එක අයින් කරපු ගමන් දැන් මෙයානේ run වෙන්න බලන්න run වෙන්න බලද්දී මේ කොටස ක්‍රියාත්මක වෙන්න බෑ කියලා කියන්නේ. display equal 0. එතකොට මේකට අදාළව සරලවම අපිට ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කියන virtual දාගත්තට පස්සේ සම්පූර්ණ අපිට access කරන්න පුළුවන් වෙන්නේ derived class එක විතරයි. එතකොට මේ pure virtual function කියන එකෙන් දන්නවා මේකේ ඒතකොට do nothing කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැත. ඕක තමයි මේකෙන් කියන්න අදහස් කරන්නේ. එතකොට ඔය කොටස තමයි polymorphism වලදී කතා කරන්න තියෙන සම්පූර්ණයෙන් polymorphism වලට අදාළව polymorphism වලට අදාළව අපි කතා කරා මෙන්න මේ කියන කොටස් මම මේක නැවත මුලට දාගන්නම්. අපි කතා කරා runtime polymorphism and මෙන්න මේ කොටසින් compile time polymorphism කියන්නේ මොකද්ද runtime polymorphism කියන්නේ මොකක්ද කියලා කතා කරා. එතකොට virtual function එක ගැන ලොකුවට කතා කරා මේකෙදි runtime ක්‍රියාත්මක වෙන දේවල්. compile time වෙද්දී operator overloading කරගන්නේ කොහොමද? operator වලට අදාළව මේවට අදාළව වෙන වෙනම ඔයාලා දන්නවා දැන් create කරගන්නේ කොහොමද කියලා. function overloading වලට අදාළව එකම function එක අපි overload කරගත්තේ කොහොමද කියලා කතා කරා. ඊට පස්සේ ambiguous errors ගැන කතා කරා. late binding ගැන කතා කරා. compile time polymorphism and runtime polymorphism වල difference එක අපි කතා කරා මොනවද මේ වගේ තියෙන වෙනස්කම් කියලා. සරලවම එකක් මත තියාගත්තොත් ඒකට අදාළව අනිත් එක ඔයාලට ගන්න පුළුවන්. මොකද මේ දෙක compare කරලා තියෙන නිසා. overload operator overloading කතා කරලා මේවට අදාළව අපි සම්පූර්ණ content එකේ දේවල් කතා කරා. එතකොට ඊට පස්සේ අපිට තියෙන්නේ ඒ කියන්නේ OOP වල ඊළඟට කතා කරන්න තියෙන abstraction කියන කොටස. අපි ඒක ලබන සතියේ කතා කරමු abstraction ගැන. එතකොට මේක polymorphism part 2 එක මේ සම්පූර්ණ පාඩම එතකොට මේ විදිහට අවසන් වෙනවා.